මෙම දිව්‍ය පූජායාගය ඔබ වෙත ගෙනීමට හැකිවන්නේ 19 වන විවාහ සංවත්සරය සමරන ඉතාලියේ සියනා නගරයේ වෙසෙන සංජීව හා රොසිටා යන යුවලගේ විවාහ දිවියට දෙවි සමිධානන්ගෙන් ලද සියලු වරප්‍රසාද උදෙසා ප්‍රශංසා කරමින් ඔවුනට නිරෝගී සුවය හා ශුද්ධ වූ පවුලේ පිහිටාශිර්වාදය ප්‍රාර්ථනා කරන ඔවුන්ගේ ආදරණීය අම්මා දුබ රොසාරියා හා සියලු සහෝදර සහෝදරයන් විසින් දක්වන ලද බැතිබර දායකත්වය නිසාවෙනි. අද සාමාන්‍ය සමයේ 4 වන ඉරුදිනයි. ක්‍රිස්තු අනුගාමිකයන් වන අප ලෞකික බැඳීම් වලට වහල් නොවි එකම දෙවිඳුන් අදහන ජනතාවක් වෙමු. ස්වාමින් වහන්සේගේ අනදීම තුල නපුරේ බලය බිඳ වැටේ. මේ සඳහා අවැසි වන්නේ අපගේ තිර ඇදහිල්ලය. එබැවින් ස්වාමින් වහන්සේගේ කැමැත්ත අප ජීවිතවලින් ඉටු කිරීමට අවැසි ශක්තිය ඉල්ලා මේ දිව්‍ය යාගයට බැතියෙන් සහභාගී වෙමු. Mutu kamin veli mituran vilasayani inni musamiduni samagi bodunat aradhana labi ek mutu kamin veli mituran vilasayani samiduni samagi bodunat aradhana labi premaya vadumat samaya dakumat premen samada jivat vannata ජීවත් වන්නට ජීවන බොදුනින් සවිය ලැබේ අප සැම දිරිමත් වේ එකමුතු කමින් වෙලී මිතුරන් විලසනි ඉන්නෙමු සමිඳුනි සමගේ බොදුනට පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්ගේ සහජීවනයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ක්‍රිස්තුතුමන් තුල මදයාබර සහෝදර සහෝදරියනි, දිව්‍ය පූජාව කියලා කියන්නේ මේ ලෝකයේ සිද්ධ වෙන පාරිශුද්ධ වූම ගනුදෙනුවයි. දෙවියන් වහන්සේගේ කටහඬ අපිට දෝංකාර දිදී ඇහෙන, දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුතණුවන්ගේ රුධිරය මාංශය අපට කන්නට බොන්නට දෙන ඒ මහා අමරණීය යාගයයි, ගැලවීමදායක මොහොතයි, ස්වර්ගයයි මහ පොළොවයි එකට යාවෙන මොහොතයි. අපේ ඇස් දෙකට නොපෙනුනාට අපි පමණක් නෙමෙයි, රැකවල් දේව දූතයෝ මහා සේනාවක් එකමුතු වෙන මොහොතයි. එපමණක් නොවේ,
මළගිය ප්‍රාණකාරයෝ ගැලවීම හොයාගෙන දිව්‍ය පූජාවට සම්බන්ධ වෙන බව ශුද්ධවන්තයෝ අපිට කියා දීලා තියෙනවා. එහෙමනම් දිව්‍ය පූජාව කියන්නේ මහා බලගතු දේව ආදරයේ අත්දැකීමක්. විශේෂයෙන් මෙවැනි යුගයක මේ වසංගත සමයක මිනිස්සුන්ගේ ඇස්වල කඳුළු පිරීලා හිතේ බය භීතිය පිරීලා බලාපොරොත්තු සුන් වෙලා දිව්‍ය පූජාවකටවත් යාගන්න බැරි යුගයක ඔබ මම එකමුතු වෙන්නට යන්නේ ඒ හැම කෙනෙක් වෙනුවෙන්මයි. එසේනම් අපි අපේ අත් දෙක වැඳගෙන අපි ඉන්න තැනම අපේ ඇස් දෙක වහගෙන සුළු මොහොතක් අපේ අභ්‍යන්තරයට පියමං කරමු. අපේ ඇතුළාන්තයට අපි යමු. දෙවියන් වහන්සේට විරුද්ධව සහෝදර සහෝදරියන්ට විරුද්ධව සුභා දහමට විරුද්ධව මම මටම විරුද්ධව කරපු හැම පාපයකටම හිතපු හැම පෞකාර සිතුවිල්ලකටම සමාවිල්ලමු. කල්වාරි කඳු මුදුනට යන්නට සූදානම් වෙලා ඉන්න අපි ඒ ගමන යන්නට අශුද්ධ හැම බලවේගයකින්ම අපව නිදහස් කරන්නට කියලා යාඥා කරමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. ඒන් භාග්‍යවත් නිත්‍ය කන්‍යමරියතුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනය කරාප රැගෙන යනසේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොවේ උන්වහන්සේගේ දයාබලත් තනන් හට සාමය වේවා. දිවි ස්වාමිනී ස්වර්ගීය රජානනී සියලු බලති දෙවි පියාණනී අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා
ඔබ වහන්සේට ස්තුති කරමු. ඒකචරිත පුත්‍ර වූ ස්වාමීනි ජේසු ක්‍රිස්තුනි දෙවි ස්වාමීනි දේවාංශ බාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පවහරණ ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන් සමග දෙවියන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි එකම ශුද්ධෝදරන් වහන්සේ ඔබ වහන්සේමය. එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමය. එකම පරමෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේමය. ආමේන්. අපි යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ දෙවී පියාණෙනි, ආදිපිතෘ ආබ්‍රහම් තුමා හා මෝසෙස් තුමාන්ගේ කාලයේ සිට මේ යුගයේ දක්වාම ඔබ පුත්‍රයාණන්ට අනුරූපී වූ ජනතාවක් එක් රැස් කර ගනිමින් ඔබ වහන්සේට නිසි වන්දනා නමස්කාර කිරීම සඳහා ඔවුන් හැඩගැස්සුවේ ඔබ වහන්සේමය. ඔබ වහන්සේගේ රාජ්‍යයේ දායකයන්ගේ මේ සෙනග පොහොසත් කළ මැනව. අපගේ මුළු කැමැත්තෙන් ඔබ වහන්සේට සේවය කරමින් ඔබ වහන්සේ අපට ඉගැන් වූ ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරමින් පාරිශුද්ධ ජනතාවක් මෙන් ජීවත් වීමේ භාග්‍ය අපට දිනා දුන මැනව. මේ කීදේ ඔබ හා ශුද්ධාත්මයාණන් සමග එකම දෙවියන්ව සදහට වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබ පුතණුවන් හා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ද්විතීය නීති සංග්‍රහය පොතින් උපුටාගත් කොටසකි. මොසෙස් ජනතාව අමතමින් මෙසේ කීය. ඔබගේ දෙවි සමිදානන් වහන්සේ ඔබ අතුරින්ද ඔබේ සහෝදර ජනතාව අතුරින්ද මහා සමාන දිවස්වරයෙකු පත් කරන සේක. ඔබ ඔහුට සවන්දිය යුතුය. හොරෙබ් කන්ද ළඟ සභාව රැස් වූ දින දෙවි සමිදානන් වහන්සේට ඔබ යාඥා කරමින් ඉල්ලා සිටියේ මෙයමය. එනම් අපේ දෙවි සමිදානන් වහන්සේගේ කටහඬ අපට යලි ඇසෙන්නට
ඉඩ නොතබනු මැනවි. අප මිය නොයන ලෙස මේ මහා ගින්නද අපට තවත් පෙනෙන්නට ඉඩ නොදෙනු මැනවයි ඉල්ලූහ. සමිදානන් වහන්සේ මට කතා කොට ඔවුන් කී දේ නැනවත්ය. නුබේ සහෝදර ජනතාව අතුරින් නුබ හා සමාන දිවස්වරයෙකු තෝරා පත්කොට ඔහු කිය යුතු දේ ඔහුට කියා දෙන්නෙමි. ඔහුට මා අනකරන සියල්ල ඔහු ඔවුන්ට දන්වනු ඇත. යමෙක් මාගේ නාමයෙන් ඔහුට කියන දේට සවන් නොදෙන්නේ නම් මම එවැන්නෙකුට දඬුවම් කරන්නෙමි. එහෙත් මාගේ නාමයෙන් දිවස්වැකි කීමට ඉදිරිපත් වන දිවසෙවරයා මා අන නොකළ දෙයක් කීමට සිතට ගතහොත් හෝ අන් දේවතාවන්ගේ නාමයෙන් කතා කළොත් හෝ ඒ තැනැත්තා මරණු ලැබේ. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිඳුන්ගේ හඬ අද ඔබට ඇසේ නම් ඔබේ සිත් දැඩි කර නොගන්න. සමිඳුන්ගේ හඬ අද ඔබට ඇසේ නම් ඔබේ සිත් දැඩි කර නොගන්න. එන්න සමිඳුන් හඬ ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු. අප මිදූ පර්වතයානන් හට ප්‍රීති හඬනගා තුති ගී ගයමු. තුති ගී ගයමින් එතුමන් අභිමුවට ගමන් කරමු. එතුමන් හට ජය මංගල ගී ගයමු. සමිඳුන්ගේ හඬ අද ඔබට ඇසේ නම් ඔබේ සිත් දැඩි කර නොගන්න. එන්න ඉස නමා එතුමන් හට නමස්කාර කරමු. අප මැවූ සමිඳුන් අභිමුවදනින් වැටෙමු. එතුමානු අපේ දෙවිදානෝය අප එතුමන්ගේ සෙනගය. එතුමානන්ගේ පෝෂණය ලබන බැටළුවෝය. එතුමානන් පවසන දේට සවන් දුන්නොත් යහපති. සමිඳුන්ගේ හඬ අද ඔබට ඇසේ නම් ඔබේ සිත් දැඩි කර නොගන්න. පාලු කරේ මස්නානම් ස්ථානයේ සිටි දවසේදී මෙන්ද මිරිබානම් ස්ථානයේදී මෙන්ද ඔබේ සිත් දැඩි කර නොගන්න. එහිදී ඔබේ පියවරුමා පරීක්ෂා කළෝය. මාගේ ක්‍රියා දෙක දෙකත් මට අභියෝග කළෝය.
සමිඳුන්ගේ හඬ අද ඔබට ඇසේනම් ඔබේ සිත් දැඩි කර නොගන්න. පාවලතුමා කොරින්තවනට ලියූ පළමු හසුනින් කොටසකි. ඔබ සිත්ඇවුලින් තොරව සිටිනවාට මම කැමැත්තෙමි. අවිවාහක තැනැත්තේ සමිදානන් වහන්සේ ප්‍රසන්න කරන්නේ කෙසේදැයි සිතමින් උන්වහන්සේගේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වයි. විවාහක තැනැත්තේ තම භාර්යාව සතුටු කරන්නේ කෙසේදැයි සිතමින් ලෝකයේ කාරණ ගැන අධික සැලකිල්ලක් දක්වයි. මෙලෙස ඔහුගේ සිතෙහි දෙගිඩියාවක් පවතී. අවිවාහක ස්ත්‍රිය හෝ කන්‍යාව ශාරීරික ලෙස හා අධ්‍යාත්මික ලෙස සමිදානන් වහන්සේට කැපව සිටිනසේ උන්වහන්සේගේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේය. ඒත් විවාහක ස්ත්‍රිය තම පුරුෂයා සතුටු කරන්නේ කෙසේදැයි සිතමින් ලෝකේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේය. මේ මා කියන්නේ ඔබගේම යහපත පිණිසය. ඔබගේ නිදහස සීමා කිරීමට මගේ අදහසක් නැත. මගේ කැමැත්ත නම් ඔබ විනීත ලෙස ඉතසිතින් සමිදානන් වහන්සේට සේවය කිරීමය. දේව වචනේ මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. සුපුවත් ජයනද වචනයානු මාංශගතව අප සමග නවාතැන්ගත් සේක. දේවවර ප්‍රසාදයෙන්ද සත්‍යයෙන්ද පූර්ණ උන්වහන්සේගේ තේජස්ශ්‍රිය අපි දුටුවෙමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සුවිශේෂක ශුද්ධවර මාක්තුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ඉන් පසු ඔවුහු කපර්නාවුමට පැමිණියහ. සබත් දින උන්වහන්සේ ධර්මශාලාවට ගොස් අනුශාසනා කළසේක. උන්වහන්සේගේ අනුශාසනාව ගැන ඔවුහු විශ්මිත වූහ. මන්ද උන්වහන්සේ විනයදරයින් මෙන් නොව බලධාරී කෙනෙකුමෙන් අනුශාසනා කළ හේිනි. එකල ඔවුන්ගේ ධර්මශාලාවෙහි අශුද්ධාත්මයක් ආවේශ වූ එක් විය. ඔහු මෙසේ මොරහඬ දුනි. නාසරෙත්හි ජේසුනි ඔබත් අපත් අතර මොන ගනුදෙනුවක්ද? ඔබ ආවේ අප වනසන්නටද? ඔබ කවරෙක්දැයි මම දනිමි. ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයා නොය. ජේසුස් වහන්සේ හුට තරවටු කරමින් කට පිහා ගනව මොහුගෙන් දුරු වේවායි අනකලසේක. එවිට අශුද්ධාත්මය ඔහු වේගයෙන් සලිත කොට මහා හඬින් මොරගසමින්
ඔහු කෙරෙන් දුරු විය. ඒ දුටු සියල්ලෝම මවිත වී තම තමන් අතරේ ප්‍රශ්න කරමින් මේ කුමක්ද? අලුත් ධර්මයකි. මෙතුමා බලධාරී කෙනෙක් මෙන් උගන්වති. මෙතුමා අනදෙන විට අශුද්ධාත්ම පවා කීකරු වෙති කීහ. එකෙනෙහිම උන්වහන්සේගේ ජීවිතය පිළිබඳ පුවත ගලීලේ අවට දස දෙස පැතිර ගියේය. ගැලවීම දායක ශුද්ධ වූ ශ්‍රී සුභාරංචිය එසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. මේ කුමක්ද? මේ අලුත් ධර්මයකි. මදයාබර සහෝදර සහෝදරියනි, මාක්තුමාද අපිට කියන්නේ අපි ගොඩාක් දෙනෙකුට අමතක වෙච්ච සුභාරංචියක්. එදා සමාජයේ පරිසිවරුන්ගේ ඉගැන්වීම් වලින් හෙම්බත් වෙලා හිටපු මිනිස්සු සදිසිවරුන්ගේ නායක පූජකයින්ගේ ඉගැන්වීම් වලින් තුවාල වෙලා පළුදු වෙලා බලාපොරොත්තු සුන් වෙලා හිත කැඩිලා හිටපු මේ මිනිස්සු ටික ජේසුස් වහන්සේගේ කටහඬ අහපු ගමන්ම උන්වහන්සේගේ ධර්ම දූතික මෙහෙවර දැකපු ගමන්ම හැමෝම පුදුම වුණා. මේ මහා පුදුමක් දෙයකි. මේ මහා අලුත් ධර්මයකි කියලා ඔවුනොවුන් අතර කතා කෙරුවා. මොකද්ද මේ අලුත් ධර්මය? මදයාබර සහෝදර සහෝදරීනි, මොකද්ද මේ ස්වාමින් වහන්සේ අරගෙන ආපු අලුත් ධර්මය? මේ අලුත් ගිවිසුම. අද අපේ භාවනාව අන්න එතනින් ආරම්භ වෙන්නටයි යන්නේ. මා දයාබර සහෝදර සහෝදරියනි, ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය අලුත් ධර්මයක් බවට ඊශ්‍රායෙල් මිනිස්සුන්ට ඇහුනේ දැනුනේ ඇයි කියලා අද අපි භාවනා කරන්නට ඕනෙමයි. නෝවාගේ ධර්මය, ආබ්‍රහම් උගන්වපු ධර්මය, මෝසෙස්ලා දාවිත්ලා දිවැසිවරු කියා දුන්නු ධර්මය, පුරාණ ගිවිසුමේ ධර්මයට වඩා ක්‍රිස්තුස් වහන්සේ කියා දුන්නු ධර්මයේ තිබිච්ච අලුත් බව, නවතාවය මොකක්ද? මදයාබර සහෝදර සහෝදරියනි, මේ ලෝකේ මහා පුදුම යුද්ධයක් තියෙනවා. මේ ලෝකේ ඉතිහාසය පුරාවටම අපි බැලුවොත් කොච්චරනම් යුද්ධ තිබිලා ඇද්ද? නමුත් මේ ලෝකයේ තිබෙන ඓතිහාසිකම යුද්ධය මොකද්ද? පරණම යුද්ධය මොකද්ද? භයානකම යුද්ධය මොකද්ද? මිනිස්සු වැඩිපුරම දුක් විඳින යුද්ධය මොකක්ද? ඒක ඇමරිකාවේද, රුසියාවේද, ඊශ්‍රායලයේද, ඉන්දියාවේද, ලංකාවේ උතුරේද, කොහෙද? කොහෙද මේ භයානකම ඓතිහාසිකම පරණම මිනිස්සු වැඩිපුරම දුක් විඳින යුද්ධය කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ ඔබේ මගේ පපුව ඇතුළෙමයි. ඒක එළියේ තියෙන යුද්ධයක් නෙමෙයි. ඒක අපේ ඇතුළේ තියෙන යුද්ධයක්. ඒක මේ මහා පාරවල් වල කරන අරගලයක් නෙමෙයි. ඒක අපේ ජීවිත අභ්‍යන්තරයේ තියෙන අරගලයක්. ඒක මිනිස්සුත් එක්ක කරන යුද්ධයක් නෙමෙයි. ඔබ සාතන් එක්ක කරන යුද්ධේ. මෙන්න මේකයි ක්‍රිස්තුස් වහන්සේ අරගෙන ආපු
අලුත්ම අලුත් ධර්මය තමා තුලට එබිකම් කරලා බලලා තමා තුල හැංගිලා ඉන්න තමාගේ ඇඟට හොරෙන් රිංගලා ඉන්න මේ දේව සමානකමට ස්වරූපයට හදපු ශුද්ධාත්මයන්ගේ මන්දිරයට රිංගලා ඉන්න සාතන් එක්ක කළ යුතු යුද්ධ ගැනයි ජේසු ස්වාමින් වහන්සේ අපිට කියා දුන්නු අලුත් ධර්මය. අන්න ඒකයි උන්වහන්සේ අදත් අපිට දකින්නේ මේ සුද්ධ සුවිශේෂය තුළ. මා දහබර සහෝදර සහෝදරියනි, ක්‍රිස්තුස් වහන්සේ හරියටම හඳුනාගත්තා හතුරා කවුද කියලා. ක්‍රිස්තුස් වහන්සේ හරියටම හඳුනාගත්තා යුද්ධය මොකක්ද කියලා. ක්‍රිස්තුස් වහන්සේ හරියටම තෝරා බේරා ගත්තා අරගලය මොකක්ද කියලා. ගැලවීම තියෙන්නේ කොහෙද කියලා. දුක් විඳින්නේ ඇයි කියලා. මෙන්න මේක තමයි උන්වහන්සේ අපිට කියා දුන්නු අලුත් ධර්මය. සුද්ධ සුවිශේෂයේ පුරාවට අපි දකිනවා ස්වාමින් වහන්සේ කවදාවත් මිනිස්සුත් එක්ක රණ්ඩු කරපු කෙනෙක් නෙමෙයි. ස්වාමින් වහන්සේ කිසිම දාක මිනිස්සුත් එක්ක මිනිස්සුන්ට එරෙහිව අරගල කරපු කෙනෙක් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ අරගලය තිබුණේ අදෘශ්‍යමාන අන්ධකාර බලවේගයක. ක්‍රිස්තුස් වහන්සේ යුද්ධ කෙරුවේ, සටන් කෙරුවේ පිලාත් එක්ක නෙමෙයි, ජුදාස් එක්ක නෙමෙයි, පරිසවරුත් එක්ක නෙමෙයි. උන්වහන්සේ අරගල කෙරුවේ, සටන් කෙරුවේ, පන්නලා දැම්මේ, පාගලා දැම්මේ, විනාශ කෙරුවේ සාතන්ව. සාතන්ව. උන්වහන්සේ දැනගෙන හිටියා එතන තමයි වැරද්ද කියලා. එතන තමයි එකම හේතුව කියලා. ඔය අන්ධකාර බලවේගය පාගලා හිටගන්න කෙනෙකුට වරප්‍රසාදය ගැලවීම නියතයි කියලා උන්වහන්සේ දැනගෙන හිටියා. එනිසා මා දයාබර සහෝදර සහෝදරියනි, ඔබේ මගේ ජීවිතයට මේ සුභාරංචිය මහා ආලෝකයක්. අද ස්වාමින් වහන්සේ අපි දැක්කා මේ කපර්නාවුමට ගිහිල්ලා මේ මිනිස්සයාගේ ශරීරය අස්සේ රිංගලා හිටපු, හැංගිලා හිටපු, මේ දේව සමානකමට ස්වරූපයට හදපු, මේ සුද්ධාත්මයන්ගේ මන්දිරය වගේ හදපු මේ මිනිහාගේ ඇඟ අස්සේ හැංගිලා හිටපු සාතන්ව එළියට අරගෙන කියනවා, සාතන් ආකට පල, ආකට පල. මදයාබර සහෝදර සහෝදරියනි, අද විතරක් නෙමෙයි, ඔබ මම ඇත්තටම මේ ශුද්ධ වූ බයිබලයේ පුරාවට නව ගීසුමේ සුවිශේෂ හතරෙම අපි පීර පීර හෙව්වොත් අපිට හම්බ වෙන්නේ ඔන්න ඕකයි. ඔබට මතකද එදා පේදුරු ස්වාමින් වහන්සේගේ ගමනට බාධාවක් වෙනකොට පේදුරු ජේසුස් ස්වාමින් වහන්සේට කුරුස ගමන යන්නට එපා කියලා කියනකොට ජේසුස් වහන්සේ පේදුරුට දොස් කිව්වේ බෑන්නේ කොහොමද? පේදුරු මගෙන් අහකට ඵලයන් කියලා කිව්වේ නෑ. කොහොමද කිව්වේ? සාතන් අහකට ඵල. ඇයි? ජේසු දැක්කා පේදුරුගේ ඇඟ අස්සට ඔන්න සාතන් රිංගලා. මා දයාබර සහෝදර සහෝදරියනි, මේ හැම සිද්ධියකින්ම අපිට පේන්නේ ජේසුස් වහන්සේ හඳුනාගත්ත හරි සතුරව, හරි අරගලය, හරිම යුද්ධය. ඒ වෙනුවෙන් උන්වහන්සේ යුද්ධ කෙරුවා, අරගල කෙරුවා. ක්‍රිස්තුස් වහන්සේගේ අඩිපාරේ යන්නට තීරණ කරපු මිනිස්සුත් අද ශුද්ධවන්තයෝ වෙලා ඉන්න ඔබ මම වගේ මේ ලේ ඇට මස් නහරෙන් හැදිලා අම්මගේ කුසෙන් එළියට ඇවිල්ලා මහ පොළොවේ පය ගහලා ජීවත් වෙච්ච ඒ මිනිස්සුත් ජීවිතය දිනුවේ, ගැලවීම ලැබුවේ හරි සතුරා එක්ක සටන් කරලා. ඔව්, අගොස්තුතුමා දිහා බලන්න, පාපයට ගොදුරු වෙලා
මාංශයේ රසය හොයාගෙන ගිහිල්ලා ජීවිතේ කිලුටු වෙලා විනාශ වෙලා දේව ස්වරූපේ විරූපි කරගත්ත මේ මහා පව්කාර මිනිහා අන්තිමට මොකද උනේ? අඳුනගත්ත එයාගේ හතුර කවුද කියලා. එයාගේ හතුර එයාගේ වටේ හිටපු යාළුවෝ නෙමේ. එයාගේ හතුරා එයාට අරක්කු බෝතලේ අරගෙන ආපු කෙනා නෙමේ. එයාව පාපයට පොළඹවපු කෙනා නෙමේ. ඒ හැමෝම පාලනය කරපු අදුර්ශමාන හතුර සාතන්. එනිසා අගොස්තුතුමා මොනවද කෙරුවේ? මිනිස්සුත් එක්ක රණ්ඩු කරන එක නවත්තලා දන ගහලා පාපොච්චාරණ කුටිය අස්සට රිංගලා ඇම්බ්‍රෝස් කියන ශුද්ධවන්ත ස්වාමි ළඟ අඬ පාපොච්චාරණය කෙරුවා. ඇයි? අගොස්තිනු මුනිතුමා දැනගෙන හිටියා එයාගේ ඇඟ අස්සේ හැංගිලා රිංගලා ඉන්න මේ සාතන්ව එළියට දාන්න තියෙන හොඳම ක්‍රමය, සාතන්ව පාදන්න තියෙන හොඳම ක්‍රමය තමයි පාපොච්චාරණ කුටියට රිංගන එක කියලා. ඊට පස්සේ උන්වහන්සේ හොර රහසෙන් තනියම කරපු ඒ පාපොච්චාරණය පොතක ලියලා ඒ පොත අච්චු ගහලා මිනිස්සුන්ට බෙදුවා. අන්න ඒකයි පියෝ ස්වාමි කිව්වේ every confession is an exorcism කියලා. සුද්ධෝ පියෝ මුනිතුමා පාපොච්චාරණ කුටියේ පැය 18ක් පැය 12ක් වාඩි වෙලා මිනිස්සුන්ගේ මේ සාතන් එක්ක කරන අරගලයට බද්ධ වෙච්ච මේ ශුද්ධවන්ත ස්වාමි කිව්වා පාපොච්චාරණය කියන්නේ යකාගේ බෙල්ල පාගන මොහොතක් කියලා. Every confession is an exorcism කියලා කිව්වේ ඒකයි. එනිසා මා දයාබර සහෝදර සහෝදරියනි, කාලය උදා වෙලා අපේ අරගලය වෙනස් කරන්නට, අපේ හතුරා හඳුනා ගන්නට, හරි යුද්ධයට, හරිම යුද්ධයට හරි ලෙස සන්නද්ධගත වෙන්නට කාලය උදා වෙලා. බලන්න, තෙරේසා මෞතුමිය ඉන්දියාවට ආපුවම කල්කටාවේ තිබිච්ච පාපය දැක්කා. ඒ දේශපාලනික අසාධාරණය දැක්කා. කානුවල පනා දෙන මිනිස්සුන්ව දැක්කා. දරිද්‍රතාවය, දුප්පත්කම දැක්කා. දැකලා මොනවද කෙරුවේ? රජයට එරෙහිව, ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ කෙරුවේ නැහැ. ඇය හඳුනාගත්ත හතුරව, තෝර බේරගත්ත අරගලය ලෝගුව ගලෝලා ඉන්දියාවේ මිනිස්සු අඳින සාරියක් පටලෝගෙන හිඟා කකා මේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් ඇය ජීවිතය පූජා කෙරුවා. අද වෙනකොට මොකද වුනේ? නොබෙල් සාමතයක් විතරක් නෙමෙයි, ස්වර්ගයේ කිරුළ පවා දිනාගෙන ශුද්ධවන්තියක් වුණේ. ඇයි? ඇය හරි අරගලය තෝරගත්තා. හරි යුද්ධ කෙරුවා. හරිම හතුර එක්ක සටන් කෙරුවා. නිරාහාර ශීලය රැකමින්, සත්ප්‍රසාද වහන්සේ ළඟ දන ගහගෙන යාඥා කරමින්, පරිත්‍යාග කරමින් ඇය මේ මිනිස්සුන්ව විනාශ කරපු, මිනිස්සුන්ව තුවාල කරපු, මිනිස්සුන්ව කානුවට ඇදලා දාපු ඒ අන්ධකාර බලවේගයේ සාතන් එක්ක සටන් කෙරුවා. ජුසේවාස් මුනිතුමාට ආරංචි වෙනකොට ශ්‍රී ලංකාවේ ස්වාමිලව ගහලා පන්නනවා කියලා, කතෝලිකයන්ව මරනවා, පල්ලි ගිනි තියනවා කියලා ජුසේවාස් පියතුමා ලන්දේසීන්ට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගියේ නැහැ. මානව හිමිකම් ඉල්ලගිල්ල ගියේ නැහැ. ජුසේවාස් මුනිතුමා මොනවද කෙරුවේ? ලෝගුව ගලෝලා බයිබලයයි, යාඥා පොතයි, කාලිස් පාත්‍රයයි ලෝගුවේ ඔතාගෙන ඒක සාගත මල්ලක එල්ලගෙන හිඟන්නෙක් වගේ ඇයි ලංකාවට ආවා, කොන්තේ කරේ දාගෙන. පුත්තලමේ මාළුකාරයෙක් වගේ, යාපනයේ සිල්ලාලේ ගොවියෙක් වගේ, පයාගල කළුතර පැත්තේ කරවල වෙලෙන්දෙක් වගේ, මහා නුවර කුඹල් කරුවෙක් වගේ වෙස් වලාගෙන මිනිස්සුන් හොයාගෙන ගියා. බෝගම්බර හිරගෙදර හිරබත් කනකම්ම ඒ ගමන ගියා. අද මොකද වුනේ? උන්වහන්සේ
ජාකෝමේ ගොන්සාලස් පිතුමා කියනවා උන්වහන්සේ හිටන් හිටියට වඩා හිටියේ දන ගහගෙන කියලා. ඇයි? ජුසේවාස් මණතුමා අඳුනගත්තා කවුද හතුරා? කවුද මොකද්ද අරගලය? මොකද්ද යුද්ධය කියලා. මදයාබර සහෝදර සහෝදරියනි, අපේ ගෙවල් වල තියෙන ලොකුම ප්‍රශ්නේ ඕකයි. ස්වාමි පුරුෂයා බිරිඳ අරගලයක, දරුවෝ දෙමව්පියෝ යුද්ධයක, මේ ගෙදරයි අල්ලපු ගෙදරයි තරහ වෙලා මොකද වෙලා තියෙන්නේ? ජාතියක් ජාතියකට එරෙහි වෙලා පක්ෂ විපක්ෂ අතර අරගල, හැම තැනම යුද්ධ. හේතුව මොකද්ද? අපි කවුරුත් හරි හතුරව තෝරගෙන නැහැ. ස්වාමි පුරුෂයාව බිරිඳව හතුරු කරන හරි හතුරා, දරුවෝ දෙමව්පියන්ව විරසක කරන හරි හතුරා, අල්ලපු ගෙදරයි මේ ගෙදරයි තරහ මරහා ඇති කරන හරි හතුරා, ජාති අතර යුද්ධ ඇති කරන හරිම හතුරව අපි අඳුනගෙන නැහැ. අපි වැරදි හතුරොත් එක්ක වැරදි යුද්ධයක් අරගලයක් කරනවා. එනිසා අපි කබලෙන් ලිපට වැටිලා. මදයාබර සහෝදර සහෝදරියනි, අද සුද්ධෝ සුභාරංචි අපිට කියන්නේ එකයි. ද්විතීය නීති සංග්‍රහයේ පළවෙනි කීව අපිට කියනවා ඔය මිනිස්සුන් කියන දේවල් වලින් නෙමෙයි මම කියන දේ අහගෙන ඉන්න. මගේ කටහඬ අහගෙන ඉන්න. මගේ කටහඬ හොයන්න. මම ඔබට කියන්නම්, මම ඔබට පෙන්වන්නම් කවුද හරි හතුරා, මොකද්ද හරි අරගලයේ යුද්ධය කියලා. පවුලතුමා දෙවෙනි කීවෙන් අපිට තවත් කියනවා මේ දෙගිඩියාවෙන් බේරෙන්න, මේ දෙබිඩි ජීවිතයෙන් අයින් වෙන්න, මේ දෙගිඩියාවෙන් අයින් වෙලා මිදිලා එක්සිට් වෙන්න. එක්සිට් වෙලා මේ හතුරාව හොයාගෙන සටන් කරන්න කියලා. එමනම් අපි මෙන්න මේ ජේසු කියා දුන්නු අලුත් ධර්මයට අපි අවනත වෙමු. උන්වහන්සේ කියා දුන්නු මේ අලුත් ධර්මයේ තුල අපි මාංශගත වෙමු. එතන තමයි ගැලවීම. එතන තමයි ගැලවීම. ඔබ හොයන්න, ඔබව තුවාල කරන, ඔබව විරසක කරන, ඔබේ ඇහැට කඳුළු අරගෙන එන ඔබේ ඇත්ත හතුරා කවුද? ඔබට ඔබේ පවුල එපා කරන, ඔබට ඔබේ ජීවිතේ එපා කරන, ඔබව විනාශ කරන ඔබේ ඇත්තම හතුරා කවුද? ඇස් දෙක වහගෙන, අත් දෙක වැඳගෙන සුද්ධාත්මයන්ට කියන්න, සුද්ධාත්මයන්නි මට පෙන්වන්න ඇත්තම හතුරා කවුද? මාව පාපයට ඇදලා දාන, මගේ සම්බන්ධකම් කඩලා බිඳලා දාන, මගේ සතුට හොරකම් කරලා තියෙන, මාව දෙවියන්ගෙන් ඈත් කරන ඇත්තම හතුරා කවුද? මගේ යුද පිටිය කොහෙද? අරගලය මොකද්ද? අපි හොයමු. අපි හොයමු ඒ හතුරව. අපි අපේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසහා පොළවද පෙනෙන නොපෙනෙන සියල්ලද මවා වදාළ සිළු බලති පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එකචන්ත පුත්‍රානන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලටම පෙර පියාණන්ගෙන් ජනිත වූ සේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වන සේක. ජනිත වූ නමුත් මානු නොලැබ පියාණන් වහන්සේ සමග එකම බවත්ව ඇතිව උන්වහන්සේ වැඩ සිටින සේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මානු ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළ සේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන
උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සියෝ පිලාතු යටතේ කුරුසයට ගැසුණු ලැබ මරණ වේදනාව විඳ උකුත් වී තැන්පත් කරනු ලැබූසේක. ශුද්ධ විධි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක. ජීවතුන්ද මලුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයන්ද සමග එකම වන්දනාවක් මහිමයක් ලබනසේක. උන්වහන්සේ දිවසුරුන් මගින් කතා කළසේක. අපොස්තලයන්ගේ පැවැතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. මාදයාබර සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ කෙරෙහි අපේ විශ්වාසය ප්‍රකාශ කරපු අපි දැන් උන්වහන්සේගේ දෝතට අපේ ජීවිත බාර දෙමින් මෙසේ යාඥා කරමු. ආදර දෙවි පියාණනි, ප්‍රසාද ස්නාපනීය කැඳවීම තුල ඔබ වහන්සේ තෝරාගත් ජනතාවට ඔබ වහන්සේ තුල විශ්වාසයෙන් දිවිගෙවීමේ වරම් ජනිත කරවීමේ වාග්ය ශුද්ධ සභා නායකයන්ට ලැබෙන පිණිසද ස්වාමීනි අප කරන ආශා සවදාල මනව. ආදර දෙවි පියාණෙනි, රටවැසි ජනතාවගේ නිදහස සීමා නොකරන්නටත් තම ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගැනීමටත් අවශ්‍ය මඟ පෙන්වීම සියලුම නායකයින්ට ලැබෙන පිණිසද ස්වාමීනි අප කරන ආශා සවදාල මනව. ආදර දෙවි පියාණනි, ජනතාව අතරින් දිවසිවරුන් තෝරාපත් කළ ඔබ වහන්සේ අපගේ ජනතාව අතරින් මද්ද්‍රව්‍ය, ගබ්සාව ආදී සමාජ ව්‍යසනයන්ට එරෙහිව කටයුතු කරන්නන් බවට අප හැම පත් කරවන පිණිසද ස්වාමීනි අප කරන ආශා සවදාල මනව. අප මැවුම්කාර දෙවි පියාණනි, උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්වයෙන් අප රටත් මුළු ලොවත් ආරක්ෂා කර නිසි ඖෂධ සොයා ගන්නට වෙහෙසෙන සෑම සියලු දෙනාට අවශ්‍ය ශුද්ධාත්ම මඟ පෙන්වීම ලැබෙදෙන පිණිසද ස්වාමීනි අප කරන ආශා සවදාල මනව. ආදර දෙවි පියාණනි, අද දින මෙම දිව්‍ය පූජාව විකාශනය කිරීම සඳහා බැතිබර දායකත්වය දක්වන සියලු දෙනාටත් නිවසේ සිට දිව්‍ය පූජාව සඳහා සහභාගී වන සියලු දෙනාටත් වර්බුම් රූපවාහිනී වැඩසටහන් සඳහා අතහිත දෙන සැමටත් අවශ්‍ය සියලුම වරප්‍රසාදයන් දෙවි මහෝත්තමයාණන්ගේ දේවාශිර්වාදය තුල ලැබෙන පිණිසද ස්වාමීනි අප කරන ආශා සවදාල මනව. මොහොතක් නිහඬව අපේ ඇස් දෙක වහගෙන අත් දෙක වැඳගෙන අපේ හිත පතුලේ තියෙන ඒ හැම ඉල්ලීමක්ම ස්වර්ගයට ඔසවමු. අපව රිදවන, අපව අඬවන, අපව තුවාල කරන අපේ අරගල ඒ යුද්ධය ජය ගන්නට, සතුරා පා ගන්නට අවශ්‍ය ශක්තිය ඉල්ලලා අපි ආඥා කරමු. මේ කීදේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. Paduru apagena
අපි සැමා මෙසේ අයදිමු. බාරගනු මැනි බාරගනු මැනි දේවි පියාණනි බාරගනු මැනි. අපගේ ජීවිතේ උපවයින් විනසිනේ පිළිගන්නට අපි සැමා මෙසේ අයදිමු. බාරගනු මැනි බාරගනු මැනි දේවි පියාණනි බාරගනු මැනි. සහෝදර සහෝදරියනි, මාගේ සහ ඔබගේ යාගය ස්වාමින් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයක් සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවට ප්‍රයෝජනය අත්වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. සදාතන දෙවි ස්වාමිනී, මේ පූජාසනය මත අපගේ දුබල පඬුරු තබමින් ඔබ වහන්සේගේ කරුණාව ආයද සිටිමු. අපාතෙන් සිදු වූ සියලු වැරදි අමතක කරමින් මේ පඬුරු දයාවෙන් පිළිගත මැනව. ඒවා අපට අපගේ ගැලවීම උදා කරන ප්‍රසාද නිධාන බවට හැරෙව්ව මැනව. මේ කීදේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට අපි ස්තුති කරමු. ඒ යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි. පාරිශුද්ධ වූ පියාණනී, සියලු බලති දෙවි ස්වාමිනී, සෑම කල්හිද සෑම තැන්හිද ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍යය, යුතුය, සාධාරණය, ගැලවීමදායකය. පාපාන්ධකාරයේ ගැලී විසිරී ගිය ඔබ වහන්සේගේ දරු කැල ඔබ පුත්‍රයාණන්ගේ සිරිලේ මගින්ද ශුද්ධාත්මයන්ගේ ආනුභාවයෙන්ද මිහිපිට ඔබ වහන්සේගේ පවුලමින් යලි එක් රැස් කළසේක. මෙසේ ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව පාරිශුද්ධ ත්‍රිත්වයේ ඒකත්වයෙන් බඳිනු ලැබ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයෙන්ද ශුද්ධාත්මයන්ගේ මන්දිරයෙන්ද මිහිපිට ඔබ වහන්සේගේ කරුණා මහිමය පසසන්නීය. එහෙයින් අපිදු සුර සේනාවන් සමග ඒකාත්මී වී ඔබ වහන්සේගේ ප්‍රශංසාවත් මහිම ප්‍රභාවත් මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධ සුවිශුද්ධ ලෝකාර්ථ දෙවි ස්වාමීන් වහන්සේ සුවිශුද්ධ. අහසත් පොළවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩිනු තුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේය ස්වාමිනී, ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එහෙයින් ඔබ වහන්සේගේම ආත්මානුභාවයෙන් මේ පඬුරු පාරිශුද්ධවත් කරන මෙන් අයදිමු. අපේසේ අදිනේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශුද්ධ වූ ශ්‍රී ශරීරයටත් ශුද්ධ වූ ශ්‍රී රුධිරයටත් හැරෙනා පිණිසය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන තුති පුදා
එය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව ඔවුන් වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පෞකමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද එය වගුරනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. Sri Guru Siya Uttanayat maging mudangan kitu imi pano nevatavadin sika nevatavadin sika. එයින් පියාණෙනි ඔවුන් වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරමු. ක්‍රිස්තුස් වහන්සේගේම ශුද්ධ වූ ශ්‍රී ශරීරයටත් ශුද්ධ වූ ශ්‍රී රුධීරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයාණන් තුළ එක්සත් කරනු ලබන ලෙස අවනතව අයද සිටිමු. ස්වාමිනී මුල්ලොවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අප ශුද්ධෝත්තම පියාණන්ද මැල්කම් රංජිත් නැමැති අප අගරද ගුරු හිමිපාණන්ද එතුමන්ගේ සහක රදගුරුතුමන්ලාද ගිහි පැවිදි සැමවද දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. මොහොතක් නිහඬව මරණය නිසා පෙන් ඈත්වුණු අය සිහි කර යාඥා කරමු. උත්තානයේ බලාපොරොත්තු ඇතුව මියගිය අපගේම සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනෙකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වත මඩලේ ආලෝකයේ වෙතට ඔවුන් කැඳවාගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් නිර්මල කුමරි මරියාවන්ද ශුද්ධ වූ ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තලවරුන්ද එක් එක් කාලයන්හි ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙ වූ සියලුම ශුද්ධවන්තයින්ද ශුද්ධ වූ ජුසේ වාස් මුනිදුන්ද සමග සදා ජීවනය කරා සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව.
තවද ඔවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේම පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන්න මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණෙනි ශුද්ධාත්මයාණන් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයාත් මහිමයාත් සදහටම අත්වේවා. කැලවීම දායක අනපනතින් ප්‍රගුණ වී දේවෝපදේශයෙන් පුරුදු පුහුණු වී අපේ ඩිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවදී වේවා. අපගේ දිනදා භෝජනය අද ප්‍රදානය කළ මැනව. අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපස්ථාවන් රැස්වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපිනව මුදා ගන්නා මෙන්ද අපේ ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ආයදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මගනිසාදයත් රාජ්‍යද බලයද මහිමේද සදාටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ දුර්වල පෞකාරකම් ගැන නොතකා ශුද්ධ වූ සභාවේ විශ්වාසය ගැන සලකා අපටද අපේ පවුල්වලටද දේශයටද අවශ්‍ය ඔබ වහන්සේගේ සාමයේ ප්‍රාතිහාර්ෂ්ඨ කළ මැනව. ඔබ වහන්සේ සදහටම වැඩවසන සේක රජකම් කරන සේක. ආමෙන්. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකා සමග සාමය බෙදා ගමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාශිපාලකයාණනි අපට කරුණා කර මැනව. ලොවේ පව් හරින දේවාශිපාලකයාණනි අපට කරුණා කර මැනව. ලොවේ පව් හරින දේවාශිපාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයානු මෙන ලොවේ පව් හරණ තැනන් වහන්සේ අජබාලකයාණන්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනේ ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවෙමි. ඒත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය ස්වවන්නේය.
ජේසුස් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සත්ප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබ වහන්සේගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරු ඔබ වහන්සේට විරුද්ධව කළ අනතරවලට බොහෝසේ වික්ෂෝප වේමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබ වහන්සේට ආදරේ වේමි. මේ ආදරය නිසා ඔබ වහන්සේව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශාවෙමි. ජේසුස් ස්වාමින් වහන්සේ මාගේ හෘදයට වඩිනවා සෝදේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබ වහන්සේට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබ වහන්සේගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමේන්. අපි ආඥා කරමු. අතිශය විශුද්ධ වූ ස්වාමිනී, සකල ලෝකයට ගැලවීම උදා කළ මෙම පාරිශුද්ධ යාගයෙන් ඔබ වහන්සේ අප සැම පෝෂණය කළසේක් වේද. ඒ ගැලවීම අප තුළ නිතර ආරක්ෂා කරන පිණිස මේ ප්‍රසාද නිධානයේ බල මහිමෙන් අප තුළ සත්‍ය විශ්වාසය වර්ධනය කරමින් ලොව පුරා එය රැගෙන යාමේ ධර්මදූතික මෙහෙවර සඳහා ඔබ වහන්සේ අප බලගතු කළසේක් වේද. ඔබ වහන්සේගේ ශුද්ධ වූ ආලයපය තුළ ඒ ගමන යන්නට ශක්තිය බලය නිරන්තරයෙන් අපහට ලබා දුන මැනව. මේ කීදේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලයි දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුද්ධාත්මයන්න් වහන්සේද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන්න සාමෙන් ගොස් ශුද්ධවන්තව ජීවත් වන්න. දෙවියන් වහන්සේට සෝස්ත වේවා. පණක් ලබලා නව මුළුවක් සොයලා සමිඳුන් දහමින්
අපි යමු නවලොවක් සොයා සමිඳුන් දහමින් සවිය ලබා අපි යමු නවලොවක් සොයා මෙම දිවපූජායාගය ඔබ වෙත ගෙනීමට හැකි වූයේ 19 වන විවාහ සංවත්සරය සමරන ඉතාලියේ සියනා නගරයේ වෙසෙන සංජීව හා රොසිටා යන යුගලගේ විවාහ දිවියට දෙවි සමිධානන්ගෙන් ලද සියලු වරප්‍රසාද උදෙසා ප්‍රශංසා කරමින් ඔවුනට නිරෝගී සුවය හා ශුද්ධ වූ පවුලේ පිහිටාශිර්වාදය ප්‍රාර්ථනා කරන ඔවුන්ගේ ආදරණීය අම්මා දුබ රොසාරියා හා සියලු සහෝදර සහෝදරයන් විසින් දක්වන ලද බැතිබර දායකත්වය නිසාවෙනි.